ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ අමනසිකරණීයානං ධම්මානං අමනසිකාරා මනසිකරණීයානං ධම්මානං මනසිකාරා අනුප්පන්නාචේව ආස්වා නඋප්පජ්ජන්ති උප්පන්නාචාස්වා පහියන්ති සෝ එවං යෝනිසෝ මනසිකරෝති සෝ ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති තස්ස එවං යෝනිසෝ මනසිකරෝතෝ තීනි සංයෝජනානි පහියන්ති සක්ඛාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ නීචංති භික්ඛවේ දස්සනා පාපම්භාති පින්වත්නි අදත් මේ සීතල රාත්‍රියේ මේ හැම කෙනෙක්ම සූදානම බලාපොරොත්තුව සසර දුක් ගෙවාගෙන ඒ උතුම් සද්ධර්ම දේශනාවට සවන් දෙන්නට පින්වත්නි මේ චතුරාර්ය සත්‍ය ධර්මය ඔබත් මමත් අවබෝධ නොකළ නිසා මේ සංසාර ගමනේ අපමණ දුක් පීඩා විඳිමින් බොහෝ කාලයක් ගමන් කළා. දැනුත් මේ ජීවිතයේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න දැන දැක ගන්න බැරි වුණා. තව කල්ප කීයක් මේ සසරේ දුක් විඳින්න වේවිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එනිසා අපි හැමෝගෙම ඒ කායන උත්සාහයේ මහන්සිය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට යන වැඩපිළිවෙලේ පෙලින් පෙළටයි ඒ ධර්මය අවබෝධ වෙන්නේ. ඒ චතුරාර්ය සත්‍ය පළමු වතාවට අවබෝධ වෙනකොට අපි කියනවා සෝතාපන්නයි. ඒ චතුරාර්ය සත්‍යම ඊට වඩා ගැඹුරින් අවබෝධ වෙනකොට කියනවා සකදාගාමි. ඒ චතුරාර්ය සත්‍යම ඊට වඩා ඉහළින් අවබෝධ කරනකොට අනාගාමි. ඒ චතුරාර්ය සත්‍යම ඉතිරියක් නැතුවම අවබෝධ කළාම රහතන් වහන්සේ කියලා කියනවා. මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධය නොකළ තාක්
සසර ගමන අනියතයි. සම්මත්ත නියත මිච්ඡන්ත නියත කියලා නියත පුද්ගලයෝ දෙපිරිසක් තියෙනවා. සම්මන්ත නියත මේ චතුරාර්ය සත්‍ය දැක දැනගත් කෙනා නියත පුද්ගලයෙක්. අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධිපරාය. ඒ කාන්තෙන් සතර අපායට යන්නේ නැහැ. සම්බෝධිය කරා යනවාමයි. අනිත් කෙනා කොයි වගේ තැනක ඊට මෙහා කිසිම කෙනෙක්ව නියත වශයෙන් මේ අපායට යන්නේ නැහැ කියන නියමී කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි සතර අපායට නොයැටෙන්නෝ බවට පත් වෙන්න ඕන. අද මෙන්න මේ රාත්‍රිය ප්‍රමාණවත් වේවි. නුවණ ඇතනම් ඒ ටික සිද්ධ කරගන්න. එපමණක් නෙවෙයි අපේ ජීවිතේ නිවන පිණිස යම් උත්සාහයක් දරුවා නම් ඒ දරුවු උත්සාහයන් කොච්චර දුරට නිවැරදිද කියලා තම තමන්ටම ප්‍රත්‍යක්ෂතාවයෙන් දැන හඳුනා ගන්න පුළුවන් වේවි. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනාවේදී දුක්ඛ ආර්ය සත්‍යයක් දේශනා කළා, සමුදය ආර්ය සත්‍යයක් දේශනා කළා, නිරෝධ ආර්ය සත්‍යයක් දේශනා කළා, නිරෝධ ගාමිනී ප්‍රතිපදාාර්ය සත්‍යයක් දේශනා කළා. මෙන්න මේ සතර පිළිබඳව දැනුම නුවණයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කියනවා. පළවෙනි වතාවට මේ සතර නුවණ ලැබුණු අවස්ථාව තමයි සම්මා දිට්ඨි කියලා කියන්නේ, මාර්ගයේ උපන්නා කියන්නේ. දැන් අපිට අවශ්‍යතාවයේ මේ මාර්ගය උපදවා ගැනීම. ඒ මාර්ගය උපදවා ගත්තා කියලා කියන්නේ දර්ශනයෙන් යුක්ත වුණා, දස්සනේන සම්පන්නෝ. දර්ශනයෙන් යුක්ත වුණා කියන තැන. දුක්ඛාරය සත්‍ය පැහැදිලි කරද්දී අවසන් කළා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඉපදීම දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි, අප්‍රියයන් හා එක්වීම දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, බලාපොරොත්තු දැන නොලැබීම දුකයි. කෙටියෙන් කියන්නේ නම් පංච උපාදානස්කන්ධයන්ගේ පරිහරණයම දුකයි. මේ දුක්ඛාරය සත්‍යයට උන්වහන්සේ දේශනා කළ පෙළ පාළිය. මේ දේශනා ධර්මයේ තුල දුක හැටියට අවසන් කළා පංච උපාදානස්කන්ධ කියලා. මොකක්ද පින්වතුනි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? අපි ටිකක් අද කතා කරමු. මොනවද පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? මොනවද පංච උපාදානස්කන්ධය කියන්නේ? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. හොඳයි, රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ මොකක්ද? මොකකටද? මොකක්ද රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ? සතර මහා භූතයෝ හා භූතයන්ගෙන් හටගත්ත උපාදාය රූපයෝ, මේවා රූප. හරිද? හරිද මේ උත්තරේ? අපි පෙරේද රාත්‍රියේ මතක් කළා ඛතමංච භික්ඛවේ රූපං චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං.
ඔය කිව්වේ රූපය ගැනද රූප උපාදානය ගැනද? මම ඇහුවේ රූපය ගැනද රූප උපාදානය ගැනද? දැන් දුක කියලා කිව්වේ මොකක්ද? රූප උපාදානය. මොකක්ද රූපේ රූප උපාදානයේ වෙනස? රූපයත් රූප උපාදානයේ වෙනස මොකක්ද? රූපය කියලා කියනකොට කියවුණා සතර මහා ධාතුව හා සතර මහා ධාතුවෙන් උපන්දේ රූපය. රූපය. එතකොට ඒ රූපේ ලක්ෂණ ටික කියවුණා මේ ධාතුවෙන් හටගත්ත නම් යමක් හටගත්තා කියලා කියන්නේ උත්පත්ති ලක්ෂණය. උත්පත්ති ලක්ෂණයට නැත්නම් චරා ව්‍යාධි මරණ අප්‍රියන් හා එක්වීමේ පියංගෙන් වෙන් කිරීමේ බලාපොරොත්තු දේ ආකාරයෙන් නොලැබීමේ ලක්ෂණ ඒ තුල තියෙනවා. රූපය. එතකොට රූප උපාදානය උනේ කොහොමද? දැන් අපි දුකෙන් මිදෙන්න බෑනේ. මේක නොදැන. රූප උපාදානයෙන් මිදෙන්න බෑ. රූප උපාදානය කියන්නේ මොකක්ද කියලා නොදැන. එහෙනම් දැන් අපේ දැනුම තියෙන්නේ රූපය පිළිබඳව. රූපය පිළිබඳව. රූප උපාදානය කියන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් රූපයක චන්දරාගයෙන් බැඳුණු බවක් වේ නම් යම් රූපයක් විශේෂයි වේදනා සංඥා සංඛාර විඥාන න්‍යාදී විශේෂයි යම් චන්දරාගයක් වේද ඒ චන්දරාගයට කියනවා උපාදානය කියලා. ඒක රූප උපාදානය නෙමෙයි උපාදානය. එතකොට උපාදානය කියලා කියන්නේ ඡන්ද රාගය, ඡන්ද රාගය. යම් රූපයක් කරඹයා ඡන්ද රාගයෙන් බැඳුනේද ඒ රූපේ උපාදාන. යම් රූප විශේෂෙහි ඡන්ද රාගයෙන් යුක්ත නම් ඒ රූපේ උපාදාන වෙනවා. එතකොට උපාදානය කියලා කියන්නේ මොකක්ද? උපාදාන ආදාන කියලා කියනවා ළඟට ගන්නවා, දැඩි කොට ගන්නවා. මම මගේ ආත්මය කියලා දැඩි කොට ගන්නවා. එතකොට මේ දැඩි කොට ගන්න ස්වභාවය රූපේට අයිති එකක්ද? ඒක රූපේට අයිති එකක් නෙවෙයි. ඒක හිතේම උපදින දෘෂ්ටියක් සංකල්පයක්. ඒකට කියනවා දිඨාසව, තෘෂ්ණා දෘෂ්ටි මාන. මගේ ආත්මය කියලයි රූපේ දකින්නේ. එතකොට දැන් මෙන්න මේ දෘෂ්ටියයි මේ සංකල්පයයි රූපයයි දෙකම එකතු වුණාම එකතු වෙච්ච තැන තමයි රූපය මම, රූපය මගේ, රූපය මගේ ආත්මය. රූපය මම, රූපය මගේ, රූපය මගේ ආත්මය කියලා ගත්තා වෙන්නේ මේ තෘෂ්ණා දෘෂ්ටිමාන මේ කෙලෙස් බන්ධණයෙන් ආශ්‍රවයන්ගෙන් යුක්ත වෙලා ඒ දෘෂ්ටියෙන් රූපේ අයිති කරගත්තාම රූප උපාදාන. වේදනාව සංඥා සංඛාර විඥානත් එහෙමයි වෙන වෙනම කතා කරන්නේ. අපි එක තැනක් කතා කරලා තේරුම් කරගත්තොත් හොඳටම ප්‍රමාණවත් වෙයි. දැන් එතකොට උපාදානය කියලා කියන්නේ හිතේ හටගන්න ආශ්‍රවයක්
ක්ලේශයක්. ඒ දෘෂ්ටිය ඒ ක්ලේශයත් එක්ක රූපය එකතු වුණාම රූපය මම, රූපය මගේ, රූපය මගේ ආත්මය කියන මේ තැනට වැටෙනවා. දැන් මේ අප ඉදිරියේ තියෙන දෙයට අපි කියනවා මේසෙ කියලා. මේසෙ කියන්නේ මේ කකුල් හතරවත් මේ තට්ටුවවත් නොවේ. නමුත් මේ ටික එකතු වුණාම මේසෙ කියන අදහසක් අපි ළඟ උපදිනවා. මේසෙ කියන අදහස මේ අවයව ටිකමයි කියන. අවයව ටිකත් මේසෙ කියන අදහසත් දෙක එකතු වුණාම මේක මේසෙමයි. දැන් මේසෙ කියන අදහස උපදින්නේ මේ අවයව ටික සම්පූර්ණ වුණාට පස්සේ. ඔක්කොම අවයව ටික එකතු වුණාට පස්සේ මේසෙ කියන අදහස උපදින්නේ. හැබැයි අපි ඊළඟට මොකද කරන්නේ දෙවෙනි තැනදී? මේසෙ කකුල, මේසෙ තට්ටුව, මේසෙ රෙද්ද, මේසෙ උඩ, මේසෙ යට. දැන් මේසෙට අයිති දේවලුත් තියෙනවා. මේසෙ කියන අදහස උපදින්නේ මේ අවයව ටික ඔක්කොම එකතු වුණාට පස්සේ. හැබැයි මේක මේසෙමයි කියන දෘෂ්ටියට වැටුණාම මේසෙට අයිති කකුල් තියෙනවා. මේසෙට අයිති තට්ටුව. දැන් රූපය අනිකක්. මම මගේ ආත්මය කියන අදහස ක්ලේශයක් එක හිතේ උපදින එක. මේ දෙක එකතු වුණාම රූපේ මම. එතකොට කෙසුත් මගේ, ලොම් මගේ, නිය මගේ, දත් මගේ, හම මගේ. මේක ඇති වෙන තාක් වේදනා මගේ, හැඳිනීම මගේ, කල්පනා කිරීම මගේ, දැනගැනීම මගේ. සියල්ල මගේ. මට අයිති වෙනවා. දැන් හොඳයි මම කියලා මගේ කියලා අයිති කරගත්තේ මොකක්ද? මම කියලා මගේ කියලා දෘෂ්ටියෙන්, තෘෂ්ණාවෙන් දෘෂ්ටියෙන් අයිති කරගත්තේ ස්වාමිත්වයට පත්ුනේ කුමක්ද? රූපය. රූපේ යථාර්ථය මොකක්ද? රූපේ යථාර්ථය මොකක්ද? සතර මහා ධාතු. හොඳයි. අනාත්ම බව. ඒ හටගත් රූපේ ලක්ෂණය මොකක්ද? දිරන, ලෙඩ වෙන, මැරෙන, තිබූ ආකාරයෙන් වෙනසකටපත් වෙන. එතකොට දැන් මම කියලා මගේ කියලා අරගත්තේ මොකක්ද? ජරා ව්‍යාධි මරණයටපත් වෙන දුක්ඛ ලක්ෂණය වලින් යුක්ත වූ දෙන්නේ. දැන් දුක්ඛ ලක්ෂණ වලින් පිරිපුන් දෙයට මම කිව්වට මගේ කිව්වට මගේ ආත්මය කිව්වට එහි ස්වභාවික ලක්ෂණෙහි වෙනසක් කරන්න පුළුවන්. එතකොට දැන් රූපේහි ස්වභාවික ලක්ෂණය තමයි දුක්ඛ ලක්ෂණය. දුක්ඛ ලක්ෂණයකින් යුක්ත වූ දෙයක් මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ස්වාමියා අයිතිකාරයා හිමිකරුවා බවට පත් වුණා නම් එතකොට දිරන්නේ කාවද? ලෙඩ වෙන්නේ කාවද? මැරෙන්නේ කාවද? අන්න පුද්ගල සංකල්පයට ඇතුල් වුණාම තියෙන දෝෂය. රූපේ ස්වභාවයේ දිරන ලෙඩ වෙන මැරෙන බව. ඒක මම වුණත් මගේ වුණත් අනුන්ගේ වුණත් කොහේ තිබුණත් රූපේ ස්වභාවයේ යමක් හටගත්තා නම් හටගත්ත දේ දිරනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. තිබූ ආකාරයෙන් වෙනස් ස්වභාවයකට පත් වෙනවා. දැන් අපි ඒ බඳු දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත එකක් මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා දැඩි කොට අරගත්තා. අරගෙන
මේ රූපේ ස්වභාවික ලක්ෂණ වලට පරිවර්තනය වෙනකොට කියනවනේ මම දිරනවා. මම ලෙඩ වෙනවා. මාව මැරෙනවා. මාව වෙනසටපත් වෙලා. මගේ මීනේ අවයව වෙනත් වෙලා දිරලා. දැන් මේ ස්වභාවිකව සිදුවෙන සිදුවීම තමන්ගේ කරගෙන මගේ කරගෙන පුද්ගල භාවයෙන් අරගෙන ලෝකේ අපි හැමදාම සංසාරේ දුක් විඳිනවා. අපට මේ දුක අයිති වෙලා හිමි වෙලා උරුම වෙලා තියෙන්නේ දුක්ඛ සත්‍යයත් සමුදය සත්‍යයත් දෙකම එකක් වෙලා. මේ දෙක වෙන් වෙලා නැහැ. දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත වූ යමක් වේ නම් එයම මම මගේ ආත්මය කියලා කිව්වොත් දුකයි සමුදයයි දෙක එකක් වෙනවා. එතකොට එතන ආර්ය සත්‍ය නෑ. දුකම මම දුකම මගේ ආත්මය. දුකම මම දුකම මගේ ආත්මය වෙලා. දැන් අපිට මෙන්න මේ කියන දුකින් මිදෙන්න නම් අපට සිද්ධ වෙනවා මෙන්න මේ දුක්ඛ සමුදය කියන දෙක වෙන් කරන්න. වෙන් කරන්න ඉස්සෙල්ලා අපි අහලා දැනගන්නවා. දැනගත්ත කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය දේශනා කරන්නේ. මොකක්වත් නොදන්න කෙනාට සතිපට්ඨානය දේශනා කළා නෙමෙයි. මෙන්න මේ ටික අහලා දැනගත්ත කෙනාට සතිපට්ඨානය දේශනා කළා. සතර සතිපට්ඨාන. දැන් අපි ඒක අද දවසේ මෙන්න මේකයි විසඳගෙන මේ දර්ශනය අර්ථවත් කරගන්න හදන්නේ. එතකොට දැන් ඔන්න ඔබ තේරුම් ගන්න රූපයේහි ස්වභාවය මෙබඳුයි. සතර මහා ධාතුයෙන් හටගත් සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා හටගත් දේ. එහෙම ගත්තාම ලෝකයේ විශ්ව සාධාරණ බවක් තියෙනවා. ජීවා ජීවී හැම දෙයකම පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව තියෙනවා. ඒ අනුව වර්ණ ගන්ධ රස ඕජාදී උපාදාය රූපත් තියෙනවා. රූපේ විශ්ව සාධාරණයි. එතකොට හැම තැනකම තියෙන එකම ධර්මතාවය. ඒ බඳු රූපයත් හටගන්නේ ආහාරය හේතු නිසා හටගන්න බව. මම ඇති කරනව නෙමෙයි. ආහාරය ලැබුණොත් හටගන්නවා පවතින. ආහාර නැති වෙනකොට නැති වෙනවා. එහෙනම් අනාත්ම වූ ධර්මතාවයක් ආහාරය නැමැති හේතුව නිසායි හටගන්නේ. මම හදනව නෙමෙයි. මට පවත්වන්න පුළුවන් කමක් නැහැ. ආහාරය කියන අනාත්ම හේතුව නිසායි රූපේ ඇති බව හා නැති බව. එහෙනම් රූපේ ලක්ෂණය නිබන්දා. එහෙනම් ඒ බඳු රූපය මම මගේ ආත්මය උනේ කොහොමද? එහෙම වෙන්න පුළුවන්ද? ගන්න පුළුවන්ද? මෙන්න මෙතන තමයි අපේ පරිශ්‍රණයේ තියෙන්න ඕන තැන. මූලික ප්‍රතිපදාව වෙන්නේ මේක. දැන් හොයා බලනවා. රූපේ බඳු ආකාරයකින් ගන්න පුළුවන්ද කියලා. අපි එදා ගිය සතියේ පෙර සතියේ යම් දහමක් ගැන කතා කරලා නතර කළා. කෙස්ලොම් නියදත් සම්මස්නහර ආදී කොටසක් නිදර්ශනයට අරගෙන
යමක් දෙස අපි බැලුවා. හොඳයි දැන් අපි බලමු මෙන්න මේ අනුමාන දැනුම මේ දුක අනේකත්‍ය තෘෂ්ණා දෘෂ්ටි මාන කියන්නේ හිතේ උපදින ක්ලේශයක්ය. මෙන්න මේ ක්ලේශයෙන් මේ රූපය ආදානය වුණොත් ග්‍රහණය වුණොත් ඒ නිසායි දුක උපදින්නේ. එතකොට දුක කියලා කියන්නේ මේ රූපයේ තියෙන ස්වභාවික ලක්ෂණය නෙමෙයි. ඒ ස්වභාවික ලක්ෂණය මම වුණත් මගේ වුණත් බාහිර ලෝකෙ මොකක් වුණත් හටගත්ත දේ දිරනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, වෙනස් වෙනවා. ඒක ආර්ය සත්‍යයක්. වෙනස් කරන්න බැරි එකක් ලෝක කාටවත්. රහත් වුණත් බුදු වුණත් ඒ ආර්ය සත්‍ය වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න බැරි නිසායි ආර්ය සත්‍ය කියන්නේ. ඒක ආර්ය සත්‍යයක්. කාටවත් වෙනස් කරන්න බෑ. රහතන් වහන්සේගේ බුදුහාමුදුරුවන්ගේ රූපේ දි รา පත් වුණා. දවසක් ආනන්ද හාමුදුරුවන්ට සිවුර මේ කරලා පෙන්නනවා ආනන්ද බලන්න. දෙතිස් මහා පුරුෂ ලක්ෂණේ 80ක් කුඩා ලකුණින් ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් ධ්‍යාම ප්‍රභා මාලාවෙන් යුක්ත මේ ශරීරය ආනන්ද දැන් දි รา ගින ගිය ගලක් වගේ කරත්තයක් වගේ දි รา පත් වෙලා ජරපත් වෙලා ඒ බුදු සිරුරා ඒ සිරුර ලෙඩ වුණා. ඒ ව්‍යාධි ලක්ෂණය වෙනස් කරන්න බැරි වුණා බුදු වුණාට. මරණයටපත් වෙන්න වුණා කුසිනාරාවේදී. සාපිපාසා දුක් දැනුණා ආනන්ද මට පිපාසෙයි පැන් ටිකක් දෙන්න කියලා. දෙතුන් වතාවක් කුසිනාරාවේදී ඉල්ලන්න තරම් උන්වහන්සේට සාපවස දැනුණා. මේ දුක්ඛ ලක්ෂණය මේක වෙනස් කරන්න බෑ. දැන් වැරද්ද තියෙන්නේ මෙතන නෙමෙයි. මෙබඳු දුකකටපත් වෙන දුක්ඛ ලක්ෂණයකින් යුක්ත දෙයක්. ඇයි මම කියලා මගේ කියලා ගත්තේ? මේක අතහැරියා නම් මේ දුක මම නෙමෙයිනි මගේ නෙමෙයි. දැන් ලෝකේ ඕන තරම් මැරෙනවා. මට දුක එන්නේ නැහැ. ඒවා මගේ අපේ නොවන නිසා. ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා. අප්‍රියන් හායික් වෙනවා, ප්‍රියංගෙන් වෙන් වෙනවා, මට දුක නැහැ. මගේ නොවන නිසා. එහෙනම් දුක එන්නේ මම මගේ ආත්මය කියන නිසා. එහෙනම් මගේ ආත්මය කියන එක රූපේට අයිති එකක් නොවේ නේද? රූපේට අයිති එකක් වුණා නම් එහෙනම් මේ දුකෙන් මිදලා කාටවත් දුකෙන් මිදිච්ච කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් අපිට හම්බ වෙන්නේ නැහැ. එහෙනම් රහතන් වහන්සේලා බුදුවරයන් වහන්සේලා දැන් දුක කියන තේරුම් ගන්න වෙනවා. ඔය කියන ලක්ෂණ ටික උන්වහන්සේලාගේ ජීවිතවලත් තිබුණා. ජරා ව්‍යාධි මරණ. හැබැයි උන්වහන්සේලා ළඟ තිබුණේ නැහැ අනේ මම දි รา පත් වෙනවා. මගේ සිරුර දි รา පත් වෙනවා නේද කියලා දුකක් උන්වහන්සේලාට තිබුණේ. අනේ මම ලෙඩ වෙනවා නේද කියන දුකක් උන්වහන්සේට තිබුණේ නෑ. ඒක ලෙඩවීම උන්වහන්සේලාගේ නෙමෙයි. අනේ මම මැරෙනවා නේද කියන මරණ දුකක් උන්වහන්සේලාට මරණය තිබුණා. ජාතිය අනිකක් ජාති දුක අනිකක්. ජරාව අනිකක් ජරා දුක අනිකක්. ව්‍යාධිය අනිකක් ව්‍යාධි දුක අනිකක්. මරණය අනිකක් මරණ දුක අනිකක්. රහත් වෙනකොට ජාති ජරා ව්‍යාධි මරණය ඉතුරුයි. හැබැයි ජාති ජරා මරණ දුක නැහැ. දුකෙන් මිදිලා. අනුපාදා පරිනිර්වාණයෙන් ජාති ජරා මරණයෙන් මිදෙයි. ඒකයි නිවන දෙකක් සෝපදිශේෂ අනුපදිශේෂ කියලා කියනවා. එතකොට එහෙනම් ඔන්න දැන් තේරුම් ගන්න හොඳටම
රූපය කියලා කියන්නේ අනාත්ම වූ ධර්මතාවයක්. මම මගේ කියන්න බැරි මේ විශ්ව සාධාරණ වූ ධාතුව. ඒ ධාතුවත් මම හදනව නෙමෙයි. ආහාරය නැමැති අනාත්ම හේතුව නිසා හටගන්නේ ආහාරය ඇතිතාක් පවතින ආහාරය නැති වෙනකොට නැති වෙන බවකුත් තියෙනවා. එහෙනම් රූපය මම කියන්න මගේ කියන්න සුදුසු තැනක් නෙමෙයි. එහෙම කියනවනම් මුළු ලෝකයම සතර මහා ධාතු හා සතර මහා ධාතුෙන් හටගත්ත දේ ඔක්කොම මම වෙන්න ඕන මගේ වෙන්න ඕන. ඔක්කොම දිරනකොට ලෙඩ වෙනකොට දුක දැනෙන්න ඕන. එහෙනම් දුක දැනෙන්නේ මම කියලා මගේ කියලා ගත්ත ටිකත් එක්කයි. එහෙනම් දැන් ඔන්න අපිට අනුමාන දැනුමක් ලබන්න නුවණක් ලබන්න මේ රූපේ අනෙකක් නේද? මේ රූපේ ඇත්ත ඇති සැටියෙන් නොදන්න නොදකින නිසා මම මගේ ආත්මය කියන අදහසක් ඉපදිලා නේද? ක්ලේශයක් ආශ්‍රවයක් ඉපදිලා නේද? එතකොට දුකට හේතුව මේ තෘෂ්ණා දෘෂ්ටිමාන මේ හිතෙන් හදාගත්ත ක්ලේශය නේද? මේ ආශ්‍රවය නේද දුකට හේතුව? දුක්ඛ සමුදය. ආත්ම පුද්ගල භාවයෙන් ගත්ත බවම නේද දුකට හේතුව? මේ බඳු දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත රූපේ මම කියන පුද්ගල භාවයෙන් ගත්තාම ඒ රූපේ ස්වභාවික ලක්ෂණය දි รา යාම ලෙඩ වෙන එක මරණ එක මේ බඳු රූපේ පුද්ගල භාවයෙන් මම කියලා ගත්ත නිසා නේද මම දුක් විඳිනවා කියන තැනට වැටුනේ. දැන් මේ රූපේ අත්හැර පුරහතන් වහන්සේට මේ ජර ව්‍යාධි මරණ එනවා. උන්වහන්සේට දුකක් නෑ. මම දි รา යනවා මම ලෙඩ වෙනවා මම මැරෙනවා කියන දුක නෑ. රූපය ගැන තියෙන තෘෂ්ණාව දෘෂ්ටිය මානෙ අතහැරගත්ත නිසා. රූපේට අයිති ස්වභාවික ලක්ෂණේ ආකාරයෙන් පවතී. ඒක මමවත් මගේවත් නෙමෙයි. එහෙනම් දැන් මම මගේ බව තියෙන්නේ මේ දෘෂ්ටියත් එක්ක නේද? හිතෙන් හදාගත්ත බවක් නේද තියෙන්නේ? ඔන්න දැන් දුක්ඛේ ඥානං මේ රූපය මෙන්න මේ බඳුයි මේ දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි. ඒ බඳු දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත රූපයක් ආහාරය නිසා හට ගන්නවා. ආහාරය නැති වෙනකොට නැති වෙන අනාත්ම ධර්මතාවයක් කියලා දකිනකොට එහි දුක්ඛ ලක්ෂණ ස්වභාවයන් හඳුනා ගන්නකොට ඔබ දුක්ඛේ ඥාන මෙබඳු දුක් වූ රූපයක් මම මගේ ආත්මය කියලා දෘෂ්ටිමය වශයෙන් ඇති කරගන්න අදහස නේද මේ දුකට උරුමකාරයා වෙන්න. දුක මගේ කරගෙන මම කරගෙන දුක් විඳින්න වෙන්නේ. විඳින්නෙත් නිර්මාණය වෙන්නේ මේ අදහස නිසා නේද? මේ කෙලෙස්ය නිසා නේද? මේ ආශ්‍රවය නිසා. ඔනකොට මේ රාත්‍රියේ මේ අදහස මේ නුවණ එනවනම් ඔබ දුක්ඛ සමුදය ඥානං. දැන් අනුමාන වශයෙන් හෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං. එහෙනම් මේ දුක විඳින්න වෙලා තියෙන්නේ නිබඳු රූපයක් මම මගේ ආත්මය කියලා දැඩි කොට මේ අදහසක් උපදවා ගත්ත නිසා නේද? මේ දෘෂ්ටියෙන් මේ තණ්හාවෙන් මේ රූපේ වැළඳගත්ත නිසා නේද? එහෙනම් ඒක රූපයට අයිති එකක් නෙවෙයි. මේ ක්ලේශයක් හිතේ උපදින ක්ලේශයක්. ඔන්න දුක්ඛ සමුදය ඥානං. එහෙනම් මෙන්න මේ ක්ලේශය තෘෂ්ණා දෘෂ්ටිමාන මම මගේ ආත්මය කියලා ගත්ත අදහස අතහරින්න පුළුවන් නම් වෙන් කරන්න පුළුවන් නම් රූපයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංඛාරයෙන් විඥාණයෙන් වෙන් කරන්න පුළුවන් නම් ජෝතස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධා ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ
මේකට තියෙන ඇල්ම දුරු කරන්න පුළුවන් නම් අතහරින්න පුළුවන් නම් මේ රූපයට මම මගේ ආත්මය කියනකම් මේක දිරෙනකොට ලෙඩ වෙනකොට මැරෙනකොට දුක වෙනවමයි. මේක මම මගේ කියන අදහස අත්හැරගත්තොත් මේ දුක ඉන්නේ නෑ නේද? ඔබට යමක් හිතන්න පුළුවන් නම් නුවණ නැත්තම් ඔය දැනුමේ තියෙන්නේ දුක්ඛ නිරෝධේ ඥාන. දුක්ඛ නිරෝධේ ඥාන. මෙන්න මේ රූපය මේ වේදනාව මේ දුක අත්විඳින්න වෙන්නේ දුක මම මගේ වෙන්නේ මේ තෘෂ්ණාවෙන් දෘෂ්ටියෙන් මේ රූපය ගන්න නිසා. අන්න සමුදය හම්බ වුණා. එහෙනම් මේ රූපය මේ වේදනාව සංඥාව සංඛාරය විඥානේ මම මගේ ආත්මේ නොවනසේ ඒ දෘෂ්ටිය වෙන් කර ගන්න පුළුවන් වුණොත් ඒ තෘෂ්ණා බන්ධණයෙන් වෙන් කර ගන්න පුළුවන් වුණොත් මේ දුක මගේ නෙමෙයි නේද එතකොට? මේ රූපේ ලෙඩ වුණාට දිරුණාට මැරුණාට මට ඇති වදයක් නෑ නේද එතකොට? ඒක මම නොවන නිසා මගේ නොවන නිසා දුක නැතුව ඉන්න පුළුවන් නේද? ඔන්න දුක්ඛ නිරෝධේ ඥානං. ඊළඟට එහෙනම් මෙන්න මේ දුකයි මේ දුකට හේතුව මෙන්න මේ තෘෂ්ණා දෘෂ්ටි මානය. තෘෂ්ණා දෘෂ්ටි මානයෙන් රූපේ වැළඳ ගන්න නැතුව වේදනා සංඥා සංකාරේ බාරගන්නේ නැතුව අතහරින්න පුළුවන් නම් නිරෝධය නේද? දැක්කාම ඔබට නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳව නුවණක් වෙනවා. එහෙනම් කල යුත්තේ මොකක්ද? මේ රූපාදී ස්කන්ධයන් මම නොවන මගේ ආත්මය නොවනසේ ඒ තෘෂ්ණා දෘෂ්ටි මානය දුරු වෙනසේ මේ රූපාදී ස්කන්ධයන් බැලිය යුතුයි නේද? නුවණින් විමසිය යුතුයි නේද? මෙන්න මේ නුවණ ලැබුණා නම් ඔබට ලැබුණේ එක්තරා විදිහක දුක්ඛේ ඥානයක්, සමුදය ඥානයක්, නිරෝධ ඥානයක් මත. හැබැයි මේකට කියන්නේ නෑ චතුසත්‍ය සම්මාදිට්ඨි මග්ග සම්මාදිට්ඨි කියන්නේ. මේ හතර දැනුමට මොකක්ද කියන්නේ? විපස්සනා සම්මාදිට්ඨි. විපස්සනා සම්මාදිට්ඨි. දැන් ඔබ තේරුම් ගත්ත මේ රූපය විශ්ව සාධාරණ එකක්. ඒකේ සාධාරණ පොදු ලක්ෂණ ටිකක් තියෙනවා වෙනස් කරන්න බැරි. උත්පත්ති ලක්ෂණය, ජරා ව්‍යාධි මරණ ලක්ෂණ. ඒක මම කියලා ගත්තත් නොගත්තත් හැම දෙයකම තියෙන මුළු ලෝකෙම මුළු විශ්වයේම හටගත්තේ යමක්ද නාම රූප හැම දෙයකම පොදු ලක්ෂණය. ඒ බඳු දුකටපත් වෙන දෙයක් මම මගේ කියලා අයිති කරගන්න යාම නේද දුකට හේතුව. අන්න හේතුව හම්බ වෙනවා රූපේ නෙමෙයි දුකට හේතුව. දුක හදන්නේ තෘෂ්ණා දෘෂ්ටි මානමේ හිතේම උපදින ක්ලේශයක් නේද? ආශ්‍රවයක් නේද? ඔන්න සමුදය. එහෙනම් ඒ සමුදයෙන් ඒ දෘෂ්ටියෙන් ඒ ක්ලේශයෙන් මේ රූපේ ඇසුරු නොකළොත් වේදනාව සංඥා සංඛාර විඥාන මේ ස්කන්ධ ඇසුරු නොකළොත් මේ දුකට අයිතිකාරය වෙන්නේ නැහැ නේද? නිරෝධේ නුවණ. එහෙනම් මේ නිරෝධයට මේ දුකට නොයැටී ඉන්නනම් මේ රූපාදී ස්කන්ධයන් මම මගේ ආත්මය කියන හැඟීම දැනීම නොයනසේ දෘෂ්ටියෙන් තෘෂ්ණාවෙන් දෘෂ්ටියෙන් එකතු නොවනසේ මේ කය දෙස බලන්න ඕන නේද? වේදනා සංඥා සංඛාර විඥාන මේ ස්කන්ධයන් දෙස බලන්න ඕන නේද? නැවත නැවත බැලුවොත් මේ දුක නැතුව ඉන්න පුළුවන් නේද කියන මෙන්න මේ නුවණ ලබන්න පුළුවන්කම තියෙනවා.
මෙන්න මෙතන සමාන වෙනවා ඔබට මතක නම් මම පොසොන් පොහොය වැඩසටහනට ලන්ඩන් නගරයේ ඉඳලා දුරකථනයෙන් ඔබට ධර්ම දේශනාවක් කළා. මෙතන සිල් සමාදන් වෙච්ච පිරිස අහන්න ඇති. එතනින් මම නිදර්ශන කතාවක් කිව්වේ. අපි ගමනක් යනවා ඉන්න තැන දුකයි දුකෙන් මිදලා යන්න සැප ඇති තැනකට යන්න වාහනයකට නැගලා යනකොට වාහනේ කැඩුනා. කැඩුනහම කොහොම හරි වාහනේ ක්‍රියාත්මක කරගන්න හැදුවා බැරි වුණා. ඊළඟට අපිට සිද්ධ වුණා වාහනේට මොකද්ද වෙච්ච අනතුර කියලා හොයන්න. හොයාගෙන ගියා මොකද්ද කැඩුනේ මොකද යන්න බැරි හේතුව. දැන් හේතුවක් තුනයි යමනේ යන්න බෑ. වාහනේ කැඩිලා. කැඩිච්ච තැන හදා ගන්න ඕන. හදාගත්තොත් තමයි යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා වාහනේ ගැන හිව්වා. හොයනකොට ඔන්න හම්බ වුණා කැඩිච්ච තැන. කොහෙද කැඩිලා තියුනේ? අපිට මතක හැටියට අපි කිව්වා ගියර් බොක්ස් එක කැඩිලා. ගියර් බොක්ස් එක කැඩිලා. දැන් ඔන්න යන්න බෑ. යන්න බැරි හේතුව ගියර් බොක්ස් එක කැඩිලා. ගියර් බොක්ස් එක හදා ගන්න ඕන. හදාගන්න ක්‍රමෙත් ඕන. ඔන්න එක තැනක් හම්බ වුණා. දැන් වාහනේ කැඩුණු තැන කොතනද කියලා හොයාගත්තා. ඊළඟට කැඩිච්ච තැන හොයාගත්තට තාම හැදුවේ නෑනේ. හදන්න නම් දැන් මොකද කරන්න ඕන? මේක ගලවන්න ඕන. දැන් ගියර් බොක්ස් එක ගලවලා අරගෙන දැන් මේක ඔක්කොම කැඩිලා නෑනේ. දැන් මේකෙත් තියෙනව නේද අර වගේම පරිශ්‍රණයක්. මේ ගියර් බොක්ස් එකේ මොකද්ද කැඩිලා තියෙන්නේ? කොයි නට් එකද ගැලවිලා තියෙන්නේ? කොයි වොෂර් එකද ගිහිල්ලා තියෙන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ කියලා හොයන්න වෙනව නේද ආපහු. හොයලා හරියටම හඳුනා ගන්න පුළුවන් වේවි දන්න කෙනෙක් නම් මෙන්න මේ නට් එකයි ගැලවිලා තියෙන්නේ, කැඩිලා තියෙන්නේ. මේ වොෂර් එකයි ගිහිල්ලා තියෙන්නේ. මේ වොෂර් එක දැම්මහම මේ නට් එක දැම්මහම මේක හරිය නිවැරදි ආපහු මේ ගමනේ යන්න පුළුවන් කියන දැනුමයි. දැන් ඔන්න මෙතනදී අපිට අවස්ථා දෙකක් තිබුණා. වාහනේ සමස්තය කැඩිලා යන්න බෑ. හොයාගෙන ගිහිල්ලා අපි එක තැනක් හොයාගත්ත කැඩිච්ච තැන. එන්න මෙතනයි කැඩිලා තියෙන්නේ. අපි හඳුනාගත්තා. මෙන්න මේ වගේ තමයි අපි දැන් මේ කතා කරපු තැන. මෙන්න රූපය මෙන්න මේ බඳුයි. ඒ බඳු රූපය මම මගේ ආත්මය කියලා ගන්න මේ ක්ලේශය දෘෂ්ටිය නිසා නේද? ඒ දෘෂ්ටියෙන් ක්ලේශයෙන් මේ රූපයට බැඳුනහම මේ දුක එනව නේද? එහෙනම් මේ දුකට හේතුව අනිකක් නොවේ මේ තෘෂ්ණා දෘෂ්ටිමානේ නේද? ක්ලේශය නේද? එහෙනම් මේ ක්ලේශය නසන්න ඕන. නසන්න නම් නැවත මෙන්න මේ විදිහටම බලන්න ඕන කියන සතර නුවණක්. ඒ වගේ අර වාහනේ වරද හොයාගත්ත කෙනෙක් දැන් දන්නවා වාහනේට යන්න බැරි මෙන්න මේ ගියර් බොක්ස් එක කැඩිලා. ඒක හදන්න ඕන. හදන්න නම් මේක ගලවලා එළියට ගන්න ඕන. අරගෙන හොයන්න ඕන. මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේක එහෙම පිටින් ගලවලා විසි කරන්න නෙවෙයි. අන්න එයාට දෙවෙනි පරිශ්‍රණයක් හම්බුණා. ගියර් බොක්ස් එක ඇතුලේ මොකක්ද වෙලා තියෙන්නේ? දැන් මුලින් වාහනේ ඇතුලේ මොකක්ද වෙලා තියෙන්නේ? ප්‍රධාන දෝෂය හොයාගත්තා. අපි විපස්සනා සම්මාදිට්ඨියනුත් කරන්නේ ප්‍රධාන දෝෂය හොයාගත්තා. එහෙනම් නැති කරන්න තියෙන්නේ මොකක්ද? තෘෂ්ණා දෘෂ්ටිය. ඒක කොහෙද තියෙන්නේ? හිතේ. එතකොට දැන් අපි නසන්න යන්නේ කොහේ බලලාද? රූපේ බලලා. දැන් නිවන් දකින්න යන්නේ රූපේ බලලා. ආනාපාන සතිය වඩලා. අසුභේ වඩලා. නවසියතිකේ බලලා. කයේ හටගන්න වේදනාවන් බලලා. පුළුවන්. එහෙනම් අපි කැඩිච්ච තැනවත් හොයාගෙන ඉන්න. එහෙමනම් දැන් ඔන්න අපිට හම්බ වුණා මේ දුකට හේතුව තෘෂ්ණා දෘෂ්ටි මානේ නම්
එහෙනම් දුරු කරන්න ඕනේ මොකක්ද? තෘෂ්ණා දෘෂ්ටිමාන. නැති කරන්න ඕනේ ඒකයි. දැන් අපිට ඕනේ එහෙනම් ඒක නැති කරන්නේ කොහොමද? ඒක නැති කරන්නේ මොකද්ද කරන්න ඕන? කියන නුවණ වෙනම හොයන්න වෙනවා. දැන් අපිට මුල දැනුමක් ආවා මේ රූපය නැවත නැවත මේ තෘෂ්ණා දෘෂ්ටිමාන එකතු නොවන නිසා බලන්න ඕනේ. මෙන්න මේක තමයි పూర్ව ප්‍රතිපදාව විදර්ශනා මඟ. මෙන්න මේක හොඳට භාවිතා කළ කෙනෙකුට තමයි ඊට එහාට යන චතුසත්‍ය සම්මාදිට්ඨියට එන්න පුළුවන් වෙන්නේ. එනිසා දැන් ඔබට පැවරෙනවා මින් පෙර අරුතක් නැතුව කය ගැන බැලුවා නම්, වේදනාව ගැන බැලුවා නම්, සිත ගැන බැලුවා නම් දැන් මින් පස්සේ එහෙම බලන්න අයිතියක් නැහැ. දැන් ඔබ කය දිහා බලනවා නම් අසුබ බවට හෝ ධාතු වශයෙන් හෝ නවසීතික වශයෙන් හෝ බලනවා නම් බලන්න ඕන මොන නුවණ තියාගෙන. මෙන්න මේ විපස්සනා නුවණ ඉදිරියේ තියාගෙන. කොහොමද මේ විපස්සනා නුවණ ඉදිරියේ තියාගෙන මේ රූපේ දිහා බලන්නේ? දැන් අපි පුරුදු ටික ඔන්න දැන් 아무තු දෙයක් නැහැ මේ දැක්ම විතරයි ඉදිරියට ඕන. අපි කරපු ටික. දැන් අපි බලනවා කේසා ලෝමා නඛා දන්තා තචෝ බලනවා දැන් කෙස් කියන්නේ මොනවද? අසුබ අසාර දුගඳ පිළිකුල්. කෙස් ආහාරයෙන් හටගත්ත දෙයක්. ආහාරය නැති වෙනකොට නැති වෙලා යන දෙයක්. කෙස් කියන්නේ හටගත්ත ධර්මයක්. හටගත්ත දේ දිරනවා. හටගත්ත දේ ලෙඩ වෙනවා. හටගත්ත දේ මැරෙනවා. හටගත්ත දේ මේ පවතින ආකාරයෙන් තියෙන්නේ නෑ වෙනස් වෙනවා. මේ තියෙන ආකාරයෙන් පවත්වන්න පුළුවන් කමක් නෑ. කැමති ආකාරයෙන් කැමති විදිහට නඩත්තු කරන්න බෑ පවත්වන්න බෑ. එහෙනම් මේ කෙස් කියන්නේ ඉදෙනවා නේද? බොම්බයි මුටයි වගේ ඉදිලා යනවා. කළු කරලා පාට කරලා තියාගන්න හැදුවට බෑ කොයි වෙලාවෙ හරි ඔය ඇත්ත මතුවෙනවමයි. නේද? වෙනස් කරන්න බෑ. එහෙනම් දිරනවාමයි. එහෙනම් මේ කෙස් හැලෙනවා. නොයෙක් වෙලාවට නොයෙක් විදිහේ රෝගවලට එනවා. කෙස් හැලිලාම යන්න පුළුවන්. මරණය කෙලවර කොට පවතින. අකමැති කවුරුත් කොණ්ඩේ දෙනවට. ඒකනේ හංග ගන්න හදන්නේ. අකමැති නිසානේ. අකමැති. නමුත් අකමැති දේ වෙනවා. කැමති මේව කලුවට තියාගන්න. හැබැයි කැමැත්තට ඉඩ නැහැ. වෙනස් වෙනවමයි. මේ විදිහෙන් පවත්වාගෙන යන්න නැත්නම් හොඳයි කියලා හිතෙනවා. අහෝ අතමයන් ජරා ධම්මා සමනේ ජරාව නම් එන්න එපා. ඒ වුණාට ඒ ජරාව එනවමයි. එහෙනම් කෙස් කියන්නේ මේ දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත තැනක් නේද? අසුභාසාර දුකද පිළිකුල් බවකුත් තියෙනවා. මේ දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි. එහෙනම් මේ බඳු දෙයක් මම කියන්න මගේ කියන්න මගේ ආත්මය කියන්න සුදුසුද? අනිත්‍ය බව දුක් බව නේද තියෙන්නේ? යද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා. එහෙනම් මේ කෙස් කියන්නේ මම කියලා මගේ ආත්මය කියලා ගන්න සුදුසු තැනක් නෙවෙයි නේද? අන්න යාට තේරෙනවා අර දැකපු දහම අර අහගත්ත දහම ඇත්තක්ම නේද? නිබඳු දෙයක් නේද මේ මම මගේ ආත්මය කියලා මේ තෘෂ්ණා දෘෂ්ටියකින් අල්ලගෙන ඉන්නේ. නිබඳු කෙස් මම මගේ ආත්මය කියලා ගන්න නිසා නේද මේක දිරනකොට මේක ලෙඩ වෙනකොට මේක හැලිලා යනකොට පැහිලා යනකොට මේ දුක් වෙන්නේ. දැන් මේක මම මගේ ආත්මය කියලා නොගත්තොත්
මේකට තියෙන ස්වභාවික ලක්ෂණ වෙනස් කරන්න බෑ. ඒකේ ආකාරයෙන් වෙනස් වෙලා යාවි. ඒක මම නොවේ නම් මගේ නොවේ නම් දුක නෑ නේද? අන්නර චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුම නුවණ විදර්ශනා ඥාණයෙන් අත්විඳිනවා. කෙලස් තුනී වෙන්න ගන්නවා. ආශ්‍රවය තුනී වෙන්න ගන්නවා. ලොම් ඒ විදිහට බලනවා මේ සියල්ල මේ හටගත්ත දේ නේද? ආහාරයෙන් හටගත්ත දේ. ආහාර නැති වෙනකොට නැති වෙනවා නේ. හටගත්ත දේ ලක්ෂණය මොකක්ද? දිරනවා, ලෙඩ වෙනවා. මරණය, අප්‍රියනායක වීම, ප්‍රියංගෙන් වෙන්වීම. මෙතනත් මේ දුක්ඛ ලක්ෂණය ඉදිලා නේද? එහෙනම් මේ බඳු දුක්ඛ ලක්ෂණයකින් යුක්ත දෙයක් නේද? මේ මම මගේ ආත්මය කියලා අදහසක් උපදවාගෙන ඉන්නේ. මේ අදහස මේ ක්ලේශය මේ දෘෂ්ටිය නිසා නේද මේක වෙනස් වෙනකොට මේක දිරනකොට දුක එන්නේ. දැන් මේක මේ ස්වභාවික ලක්ෂණය වෙනස් කරන්න බෑ. එහෙත් මම මගේ කියන අදහස ඉවත් කරගත්තොත් මේක දිරුවාට මේක ලෙඩ වුණාට මේ ටික හැලිලා ගියාට මට දුක එන්නේ නෑ නේද? දුක නැතුව ඉන්න පුළුවන් නේද? අන්‍යයට දුක නැතුව ඉන්න පුළුවන්. නිරෝධය පිළිබඳව නුවණ, මාර්ගය පිළිබඳව නුවණ වැඩෙනවා දැන් ටික ටික. නඛානිය බලනවා මේක අසුභ ආසාර දුකද පිළිකුල්. මම කියන්නේ මගේ කියන්නේ සුදුසු දෙ නෙමෙයි. මේවත් හට ගන්න දේ. ආහාරයෙන් හට ගන්න, ආහාර නැති වෙනකොට නැති වෙන අනිත්‍ය වෙන දේ. ඒ බඳු දේ විනාශ වෙනවා කියලා කියන්නේ දුකටපත් වෙනවා, දිරනවා, ලෙඩ වෙනවා. එහෙනම් මේ පොදු ලක්ෂණ මේවටත් අයිති නේද? මේ බඳු ලක්ෂණයකින් යුක්ත දෙයකට නේද මම මගේ කියලා තියෙන්නේ. මේකට මම මගේ කියන නිසා නේද මේ නියපොත්ත දිරනකොට, මේ නියපොත්ත කැඩුනහම, කැපුනහම දුක ආවේ. මේ නියපොත්ත හැලිලා යනකොට අනේ මගේ නියපොත්ත නැති වුණා කියලා දුක ආවේ. ඒක මම මගේ කියලා ගත්ත නිසා. එහෙනම් මම මගේ කියන අදහසක් නේද, දෘෂ්ටියක් නේද? දුක්ඛ සමුදය ඥානයට දැනෙන දුක්ඛේ ඥානය, සමුදය ඥානය. එහෙනම් මේ දෙක වෙන් වෙනකොට දුක නෑ නේද? නිරෝධේ ඥානය එනවා. එහෙනම් මාර්ගය මේ විදිහට දුක දුක හැටියටම දකින්න එක නේද? විපස්සනා ඥාන වැඩෙනවා මෙන්න. මේ විදිහට මේ හැම කොටසක්ම බලාගෙන ගිහිල්ලා අන්තිමට අපට එක උත්තරයක් ගත හැකියි. මේ බඳු දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත, මේ බඳු අසුභාසාර දුගඳ පිළිකුල්, අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දෙයක් නේද? මේ බඳු රූපයක් නේද? මේ මම මගේ ආත්මය කියලා මේ තෘෂ්ණා දෘෂ්ටියෙන් ක්ලේශ වශයෙන් අරගෙන තියෙන්නේ. දුක් විඳින්නේ, වද විඳින්නේ මේ දෘෂ්ටිය නිසා නේද? මේක මේ දිරන කුණු වෙන, ලෙඩ වෙන, මැරෙන දෙයක් මම මගේ ආත්මය කියලා අයිතිකාරය, හිමිකාරය වෙන්න ගිය නිසා නේද මේ දුක් විඳින්නේ. දැන් මේ අදහස ඉවත් කරගත්තොත් රූපේට අයිති ආවේනික ලක්ෂණ එහෙමම පවතීද? මම නොවේ නම්, මගේ නොවේ නම්, මගේ ආත්මය නොවේ නම් නේතම් මම නේසෝ අමත්ත මේසෝ අත්තාත්. මම නොවේ නම්, මගේ නොවේ නම්, මගේ ආත්මය නොවේ නම් ඒක දිරුවට, ඒක ලෙඩ වුණාට, ඒක මරුණාට දුකක් වෙනවා. දුක නැතුව ඉන්න පුළුවන් නේද? එහෙනම් මේ දුකෙන් මිදෙන්න නම් නැති කරන්න ඕන මේ දෘෂ්ටිය නේද කියන නුවණ තව දුරටත් එළඹ සිටිනවා. තව දුරටත් බලන්න පුළුවන් ධාතු වශයෙන් බලනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, සතර මහා ධාතුයෙන් යුක්තයි මේ කය. උපාදාය සතර මහා ධාතු නිසා හටගත් රූපයන්ගෙන්, උපාදාය රූපයන්ගෙන් යුක්තයි මේ කය. ඒ විදිහෙන් බලනවා. කේසා මේ පඨවි ධාතුව, කේසා කියලා කියනකොට පඨවි ධාතුවයි බලවත්ව තියෙන්නේ. ලෝමා, නකා, දන්තා මේ පඨවි ධාතුව. දැන් අපි බලනවා මෙන්න මේවා මේ රූපේ හැටියට
හැබැයි අපට මෙතනින් මිදෙන්න බෑ. මේක දැක්මක් දර්ශනයකට යන්න. කොහොමද මේකට බැඳෙන්නේ? කොතනද තෘෂ්ණා දෘෂ්ටිමානෙ උපදින්නේ? තවදුරටත් හොයන්න වෙනවා. පළවෙනි දැනුම, පළවෙනි ඥානය මේ විපස්සනා ඥාන. ඒ නිසා ආරම්භ කරන්න මේ විපස්සනා ඥාන මේ හොඳ යෝනිසෝ මනසිකාරය. මේ ටික වඩලා නිවන් දකින්නවා, නිවන් දකින්න මගේ ඉන්නවා, අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියලා හිතන්න එපා. ඒකට ළඟ ආසන්න තැනක ඉන්නවා. නමුත් චතුරාර්ය සත්‍ය පිළිබඳව සැබෑ නුවණ නෙමෙයි උතන තියෙන්නේ. ඔය ටික ඔය පූර්ව ප්‍රතිපදාව නැතුව ඊට එහා තැනට යන්න බෑ. ඒ නිසා පටන් ගන්න දැන් ආවගියාවට නෙමෙයි, මෙන්න මේ දෘෂ්ටිය වෙන් කරගන්න. මේ ක්ලේශය වෙන් කරගන්න, රූපයෙන්, වේදනාවෙන්, සංඥාවෙන්, සංඛාරයෙන්, විඥාණයෙන් වෙන් කරලා සමුදය වෙන් කරගන්න. මේ රූපාදී ස්කන්ධයන් විදර්ශනා කරන්න, ඇහැ විදර්ශනා කරන්න, රූපේ විදර්ශනා කරන්න, චක්කු විඥානේ විදර්ශනා කරන්න, සංපස්යෙන් හට ගන්න වේදනා සංඥා චේතනා විදර්ශනා කරන්න. විදර්ශනා කර කර රූපේ හඳුනා ගන්න, දුක හඳුනා ගන්න. මේ දුකට උරුමය මේ දෘෂ්ටිය නේද, මේ ක්ලේශය නේද, වෙන් කරගන්න. එහෙනම් ඔබට දුකට මිදෙන්න, දුකින් මිදෙන්න නම් නැති කරන්න ඕන මොකක්ද? මෙන්න මේ කෙලෙස්ය නේද? හොඳට තහවුරු කරගන්න. කෙලෙස්ය නසන්න කොහොමද, මොකද්ද කරන්න ඕන කියන එක වෙනපත්. දැන් වාහනේ කැඩුණු තැන අපි හොයාගත්තා, ගියර් බොක්ස් එක කැඩිලා තියෙනවා. දැන් ඒක හදන්න කියලා එක වෙනම ආපහු ඒක පරීක්ෂණයක් කරන්න ඕන. කොතනද කැඩුනේ? මොකද්ද කැඩිලා තියෙන්නේ? ඒක හදන්න පුළුවන් එකක්ද, බැරි එකක්ද, අලුතෙන්ම දාන්න වෙනවද? හොයන්න ඕන. එතන හොයාගෙන යනකොටයි හරියටම හම්බ වුනේ මේක කැඩිලා තියෙන මෙන්න මේ නට් එක. මේ වොෂර් එකයි ගිහිලා තියෙන්නේ. මේක දැම්මම හරි. ඒක දාලා හයි කළා. ආපහු වාහනේට එකතු කළා. දැන් යන්න බැරි හේතුව කැඩුණු බව දුරු වුණා. හැදුණු බව සාත් වුණා. හදලා ඉවරයි. දැන් ආපහු ගමන අවශ්‍ය තැනට යන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ වගේ කලබල නොවි බලන්න හොඳට මෙන්න මේ නුවණ ගන්න. මේ සතර නුවණ මේ ආකාරයෙන් ගන්න බලන්න. මේක අමාරු නේද? මේ ටික ගත්තොත් ඊටු ටික අමාරු නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, යම් මිනිසෙක්ව රාජපුරුෂය අල්ලගෙන ඇවිල්ලා රජුරවන්ට දැක්වුවාම සතුරෙක් කියලා රජුරු නියම කරනවා. මේ මිනිසයාට උදෑසන උල් 100කින් යවුල් 100කින් අනින්න කියලා. ඉතින් චරපුරුෂයෝ ගෙනහිල්ලා රාජපුරුෂයෝ ගෙනහිල්ලා මේ මිනිසයාට උල් 100කින් යවුල් 100කින් අනිනවා එකට. මේ මිනිසයා දුකින් වේදනාවෙන් කෑ ගහනවා. රජුරු අර පුරුෂයෝ ගෙනලා දවාලේ යහනවා. දැන් කොහොමද අර මිනිස්සෙයි ස්වාමීනි තවත් 100කින් එන පියව. රජුරු නියෝග කරන. දවාලේ යවුල් 100කින් අනිනවා. හවස අහනවා කොහොමද අර මිනිස්සයා? ස්වාමීනි තනියෙන් ඉන්න තාම මැරිලා නැහැ. තවත් 100කින් එන පියව. තවත් උල් 100කින් අනිනවා. දවසකට 300කින් උල් පහරවල් වදිනවා. බුදුහාරු දේශනා කරන මහණෙනි, මෙන්න මේ වගේ දවසකට 300ක් යවුල් පහරවල් වදිලා කවුරු හරි කියනවා නම් උඹට අවුරුදු 100ක් මේ වගේ දවසකට 300 ගානේ අවුරුදු 100ක් මේ උල් වලින් අනිනවා. හැබැයි අවුරුදු 100කට පස්සේ උඹට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුම නුවණ ලබලා දෙනවා. එහෙම දෙනවා කිව්වොත් මහණෙනි, මේ අවුරුදු 100ම දවසකට 300 ගානේ ඒ උල් පහරවල් කන්න කියන. මහණෙනි, ඒක සැපයි කියන. මේ සසරේ ඉන්න වුණොත් ඔය උල් වලින් ඇනිලා මෙරිච්ච ගාන වාර ගණන කියන්නේ. පිහි පාරවල් ඇනිලා කඩු පාරවල් වලින් හී පාරවල් වෙදිලා වෙඩි බෝම්බ වලට අහුවෙලා මිය ගිය වාර ඊට වඩා වැඩි වෙනවා මහණෙනි. ඒ නිසා කවුරු හරි කියනවා නම් අවුරුදු 100ක් දවසකට 300 ගානේ මහා උල් වලින් එනලා වද දෙදලා
අවුරුදු 100කට පස්සේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා මේ නුවණ ලබලා දෙනවා කියලා කියනවනම් මහණෙනි දුක විඳින්න කියනවා. ඒක සපයි කියනවා. මොකද මේ දුකක් කියලා අතහැරියොත් අර නුවණ නොලැබුණොත් මහණෙනි ඔය උල් වලින් එනලා, සිහි වලින් එනලා මැරෙන්න වෙන වාර ඔයිත් වඩා වැඩි වෙනවා. නියමයක් කරන්න බැරුව යනවා. ඒ නිසා මහණෙනි දුක දරන්න. ඒ බඳු දුකක් දරලා හරි මේ නුවණ ලබන්න කියන්නේ. ඒ නිසා දැන් ඔබට මේ නුවණ ලබන්න අමාරු නෑ. හිත ඉඳලා දැන් මේ රාත්‍රියේ ඉඳලා ආරම්භ කරන්න. ආව ගියාවට නෙමෙයි. මෙන්න මේ දැනුම ඇතුව කවුරුවත් කරේ විශ්වාසයෙන් නෙමෙයි. ඔබටම තේරෙනවා එතකොට අනේ මේ රූපේ නිසා මේ වද වින්දේ. මේකට මම කියපු නිසා මගේ කියපු නිසා මගේ ආත්මය කියලා කියපු නිසා. එතකොට හොඳටම තේරෙනවා එහෙනම් මේවට හේතුව මෙතන. එහෙනම් ඊළඟට නුවණක් ඒවි. එහෙනම් මේකින් මිදෙන්න මොකද කරන්න ඕන? දැන් ඔබට මොනවා හරි ආමුදුරුවනේ මටත් භාවනාවක් කියලා දෙන්න කියන්න යන්න ඕනේ නැහැ. කෙලින්ම ගිහිල්ලා අහන්න පුළුවන් ආමුදුරුවනේ සමුදේ දුරු කරගන්න මොකද්ද කරන්නේ? මම මගේ ආත්මය කියන අදහස නැති කරගන්න මොකද කරන්නේ? ඒකට මට මොකක් කරන්න? මොනවා හරි කියලා දුන්නොත් කීතේ ඒක වැඩක් නැහැ. මට අවශ්‍ය දේ මේකේ නැහැ. වහන්සේ ඒක දන්නේ නැහැ. දන්න කෙනෙක් ළඟට මම යන්න ඕන. ලෙඩේ හඳුනාගත්තාම අවශ්‍ය වෛද්‍යවරයා ළඟට යන්නවත් පුළුවන්. නැත්තම් අපි ලෙඩේ හඳුනාගත්තේ නැතොත් අපි වේදා මත විශ්වාසයේ තියෙනවා. වේදා දැනගෙනත් බෙහෙත් කරනවා පුළුවන්, නොදැනත් බෙහෙත් කරනවා. එහෙම වුණොත් අපේ රෝගිය උස්සන්න වෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි රෝගේ හරියට හඳුනා ගන්න. ඒක හඳුනාගත්තට පස්සේ අපිට පුළුවන් ඒකට විසඳුම හොයාගන්න. ඉතින් ඔබ ඉක්මන් වෙලා ඒ විසඳුම එතන හොයාගත්තොත් මට පුළුවන් වේවි ඊටු ටික කියලා. මේ ටික නැතුව ඒ ටික කියන්නේ. මේ ටික බලන්න මම කියපු ටික ඇත්තක්ද කියලා. මේක ඇත්තක්මයි, එහෙමමයි. මේ දුකමයි, මේ දුක උරුම වෙලා තියෙන මේ හේතුව නිසාමයි, මේ හේතුවයි නැති කරන්න ඕනේ මේ හේතුව. මෙහෙම බලනකොට නැති වෙනවා කියන නුවණ ඇතුව බලන්න කෙලෙස් සංසිඳෙනවා. නුවණ වැඩෙනවා. මොකද නුවණ වැඩෙන්නේ නැතුව අපට හිත වඩන්න පුළුවන් අරමුණකට හිත තියලා. හිත කෙලෙස් වලින් මුදවන්න එක අරමුණකට නිමිත්තකට තියලා හිත වඩන්න පුළුවන්. හරි පහසුයි ඒක. ඔක හැමදාම කරන්න පුළුවන් එකක්. හැබැයි නුවණ වඩනවා කියන එක හැමදාම නෑ බුදු සාසනයක විතරයි. ඉතින් අපිට චිත්තං පඤ්ඤංච භාවයන් සිතත් ප්‍රඥාවත් දෙකම වඩන්න වෙනවා. ඉතින් අමාරු කාරණේ ප්‍රඥාව වැඩෙන එක. ප්‍රඥාව වැඩෙනකොට හිතත් වැඩෙනවා. කෙලෙසුත් දුරු වෙනවා. ඒ නිසා ප්‍රඥාව වඩන්න හොඳට. ඒක වඩනකොට ඒකට උපකාර පිණිස අවශ්‍ය නම් හිතේ වැඩිමක්. ඒ සඳහා අපට සුදුසු කමඨහන ඕනම කමඨහන. බුදු ගුණ, මෛත්‍රී, අසුභ, මරණ සති, ආනාපාන සති ඕනම එකක් එකතු කරගන්න පුළුවන්. මේ ටික නැතුව ඒක වැඩුවට නම් මේ අවශ්‍යතාවය වෙන්නේ නැහැ. ඒ නිසා මීට වඩා ඒ පිළිබඳව අපි කතා කළ යුතු නැහැ. දැන් අපිට මෙන්න මේ දුකයි, මේ සමුදයයි, මේ නිරෝධයයි, මේ මාර්ගයයි කියන නුවණක් එනවා. ඒ විපස්සනා සම්මාදිට්ඨිය, විදර්ශනා සම්මාදිට්ඨිය. මෙන්න මේ පළමුවට මේ විදර්ශනා සම්මාදිට්ඨියෙන් යුක්තවන්න ඊළඟට අපට පුළුවන් මේ චතුසත්‍ය සම්මාදිට්ඨි, මග්ග සම්මාදිට්ඨි, ඵල සම්මාදිට්ඨි කියන තැන් හඳුනා ගන්න. දැන් මම හිතනවා අපේ කාලය ගෙවිලා අවසానයි. මේ උතුම් සද්ධර්ම දේශනාව තුළ අපි උත්සාහ කරන්නේ ටිකෙන් ටික දර්ශනා පහතබ්බා දර්ශනයෙන් පහ කළ යුතු ආශ්‍රව සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජනයන් දුරු කරන ඒ දර්ශනයකින් යුක්ත වෙන තැනට යන්න. ඉතින් අද දවසේ අපි යම් දුරකට යමක් කතා කළා. ඒ අසුදේ ඇසීමට පමණක් සීමා කරන්න පාප සුතේ සුතමත්තන් කියලා. ඇහුවා පමණයි කියලා ධම්මාට අරින්න එපා. ඇහුව දේ ගැන හිතන්න ටිකක්. ධම්මම සුතේ සුතමත්තන් වෙන්න කියොත්
මේ අහන දෙයින් වැඩක් වෙන එකක් නැහැ. ඒක පස්සේ පුළුවන් සුතේ සුතමත්තන් වෙන්න. දැන් ඉඳලම පටන් ගන්න මේ හුදේ ක්‍රියාවට නැත. ඔබට ඔබේ අත්දැකීමක් ඒ විචතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුම ඊළඟට සතිය වෙනකොට මේ දැනුම ලැබුවද කියලා මට දැනගන්න පුළුවන්. වරු කරන්න බෑ මට. මම හිතා ගන්නවා මම හොයා ගන්නම් ඒක භාවිතාවට විල්ලාද කියලා. ඒ කෙනාට කතා කරලා මම කියලා දෙන්න. වෙනම ගෙන්නලා. ඒ නිසා උත්සාහවත් වෙන්න මහන්සි වෙන්න. මොකද අර උල් 300ක් පහර වදිද්දි අවුරුදු 100ක් ඒ දුක විඳගෙනත් හරි මේක අවබෝධ වෙනවා නම් කියපු බුදුහාමුදුරන්ගේ දේශනාව. ඉතින් ඊට වඩා අඩු දුකක් විඳගෙන ඒක ලබන්න පුළුවන් නම් ලාභයක් නේ. ඒ නිසා ඒ ලාභය අතහැර ගන්න එපා. හොඳින් බලන්න හොඳින් විමසන්න. ඒ සඳහා නුවණ සිහිය දීර්ය පහළ වේවා. උතුම් ධම්මග වහවහාම මේ ජීවිතේම මේ ගෞතම සාසනයෙන් සාක්ෂාත් කොට ලබන අමා නිවන් සුව සිද්ධ වේවා. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සිවං පදං. ධර්ම ශ්‍රවණාන සම්ප්‍රදායේ මුතුමිනියම් අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිවෙච්ච අතෝ නිබ්බාන සම්පatti විනාසේ සමිච්ඡතු. බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු සියලු දෙවියන්ට පින්කම් සියලු දේව සමාජාට නමින් මේ පරලෝකීය සියලු දෙනාටත් අපි හැම දෙනාටමත් අදවැට පුරු දෙනාගේ සුවාදරයන් සියලු දෙනාට උතුම් වූ ධර්මයෙන් නිර්වාණ සාන්තිය වහවහා